අයිබෝන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හොඳින් කියලා බැරි තැන ඒත් හොඳින් කියන්න මෙච්චර කල් කිව්ව උපාය උපක්‍රම ටිකක් වෙනස් කරලා සහ මෙච්චර කල් කියපු ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් කරලා තව ටිකක් දැනන විදිහට කියන්න නවවෙනිදා මුළු රටම එක දිනයක් දාගෙන තියෙනවා ගෝඨාභයව හම්බෙන්න එන්න. මේ එන්නේ මගදිගට බැරක් වල ඉන්න පොලිස් කාරයෝ හම්බෙන්න නෙවෙයි මේ රටේ ජනතාව. මේ එන්නේ මගදිගට බැරක්ක මුර කරන්න ඉන්න රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගන්න රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ගෙනාපු තුවක්කු එල්ලගෙන ඉන්න ඒ තුවක්කුව ඇතුළට රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් අරගෙන ආපු බුලට් ඔබාගෙන මා කෙලිකාරයෝ වගේ සීරුවෙන් හිටගෙන ඉන්න හමුදාකාරයෝ හම්බෙන්න නෙවෙයි. මේ රටේ ජනවරමකින් ජනාධිපති දුරයට පත්වෙච්ච ජනාධිපතිවරයා එම ජනවරම ඉෂ්ට සිද්ධ කරන්නට අසමත් වීමේ ප්‍රතිඵලයක් හැටියට ජනතාව දහස් ගණනින් රොද බැඳගෙන එනවා ගෝඨාභය රාජපක්ෂ හම්බෙලා Tamanගේ විරෝධය දක්වන්න. නමුත් මේ වෙනකොට පොලිසිය සහ හමුදාව ගෝඨාභය රාජපක්ෂගේ ශරීර ආරක්ෂක භූමිකාව ඉටු කරමින් ඉන්න මේ දෙපාර්තමේන්තු දෙක Tamanගේ ශ්‍රමිකයින් පාවිච්චි කරලා පුරවැසියා මර්ධනය කිරීමට අදාළ සැලැස්මක් සකස් කරලා තිබෙනවා. මිත්‍රවරුනි, ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය කොයිතරම් ප්‍රබල වුවත් අපි එකක් මතක තියාගන්න ඕනේ. එතන ඉන්නේ එක පවුලයි. එතන ඉන්නේ එක මිනිහයි. අනික් ඔය සියලුම දෙනා ඒ මිනිහාට වග කියන නමුත් 100%ක්ම මේ මිනිහට පාලනය කළ හැකි පුද්ගලයින් නෙවෙයි. නීති අනුපිළිවෙලකට වැඩ කරන උපරිම සීමාවක් තියෙනවා. ඒ උපරිම සීමාව පැන්නට පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසරණ වෙනවා Tamanගේ නියෝග පිළි නොපදින තත්වයකට හමුදාව පත් වුණොත්. සහ පොලිසිය මේ නොතකන තත්වයට පත් වුණොත් ගෝඨාභය රාජපක්ෂට අඩි පොළවේ ගගහා පිඟන් ගෝප පොළවේ ගගහා මේසවලට අතින් ගගහා බිමට පයින් ගහගහා වටේ ඉන්න මිනිසුන්ට කුණු හරපෙන් බැන ඉන්න ඇරෙන්න වෙන කරන්න පුළුවන් කෙමනක් නැහැ. මේක තීරණය වෙන ප්‍රධාන සාධකය මොකක්ද? අපි මුලකින්ම පටන් ගමුකෝ. පොලිසිය දත්ත තොරතුරු අනුව පොලිස් විද්‍යාලයෙන් විතරක් 1500ක පිරිසක් මේ කොළඹ වැඩේට ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඊට පස්සේ සිවිල් ආරක්ෂක බලකාය නාමිකව දහසක් එතෙන්ට ගේන්න සූදානම් කරනවා. වයඹ උතුරුමැද සබරගමුව සහ මධ්‍යම පළාත් වලින් පොලිස් බලෑනිය 3000ක් වශයෙන් කොළඹට ගේන්න සැලසුම් කරලා තියෙනවා. මීට අමතරව හමුදාව 4000කට වඩා වැඩි ප්‍රමාණයක් ඩිප්ලොයි කරන්න මේ වන විට තීන්දුව කරලා තිබෙනවා. මේ වන විටත් ඒ කටයුතු සිද්ධ කරමින් යනවා. ඊට අදාළ කරන සූදානම් කිරීම, පහසුකම් සැපයීම, ආහාර සැපයීම, නවාතැන් මේ මෙච්චර පිරිසකට මේ වෙනකොට කොළඹ නගරයේ සූදානම් කරලා තිබෙනවා සහ කොළඹ නගරයේ සූදානම් වෙමින් තිබෙනවා. සමහර බැරක්කවලට පොලිසියෙන් 100ක් දානකොට හමුදාවෙන් 200ක් දාන්න මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා. එහෙම යන්නේ. මොකද පොලිසිය සම්බන්ධයෙන් පොඩි විවේචනයක් තියෙනවා. පොලිසිය හරියට මේ ඩියුටිය කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගෝඨාභයට උවමනා විදිහට ඩියුටිය පොලිසියෙන් කරන්නේ නැහැ වගේ චෝදනාවක් තියෙනවා. එවැනි පසුබිමක ඔය කබල් ගුණරත්නලා ඊට පස්සේ විකුම් ලියන ගේලා මේ අය ගිහිල්ලා කියනවා මේ පොලිස් කාර්යොත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ආමියක මෙතෙන්ට දැම්මනම් මේ වැඩේ අරයට බාර දුන්නා නම් මෙතන අරයට බාර දුන්නා නම් මේ පොයින්ට් එකට නේවි එක දැම්මනම් මේ පොයින්ට් එකට එයාෆෝස් එක දැම්මනම් මේ පොයින්ට් එකට ආමියකේ මේ යුනිට් එක දැම්මනම් අපිට බ්ලොක් කරගන්න පුළුවන්. එතකොට පොලිසිය නාමිකව ඒ එක එක ස්ථානවල ස්ථානගත කරගෙන ඉන්නවා. මොකද මේක සිවිල් රාජකාරියක් සහ සිවිල් රාජකාරියට අදාළව සිවිල් දෙපාර්තමේන්තුවක් වෙච්ච පොලිසිය තමයි අපි ඩිප්ලොයි කරලා තියෙන කියලා පෙන්වන්න. එළියට sannivedanaya කරන්න. නමුත් අර පොලිස් කාර්යෝ ටිකක් ඉස්සරහින් තුනී කඩදාසියක් වගේ අර බැරක්ක ඉස්සරහින් එලලා පිටිපස්සේ දති දැවන්ත හමුදා බලෑනියක් සන්නද්ධ කරලා සූදානම් කරගෙන ඉන්නේ. එතකොට දැන් මේවා කිව්වම සමහර වෙලට ඔබට බය හිතෙන්න පුළුවන්. ඒ බය නැති කරගන්න විදිහ සහ මේක පයිසකට ගණන් ගන්න ඕනේ නැත්තේ ඇයි කියලා මම ඔබට කියන්නම්. ජනාධිපති නිල නිවසට ඇතුල් වෙන්න පුළුවන් මාර්ග කීපයක් තියෙනවා. එකක් ඔය ගාලු මුදුර පැත්තෙන් ඇවිල්ලා අර සිංහ පොකුණ පැත්තෙන් කින්ස්බරි එක හරහා එන පාර. එතකොට මේ පාර සම්පූර්ණයෙන්ම වහලා දාන්න මේ වෙනකොටත් කටයුතු කර තිබෙනවා. ඒ දැනට වහලා තියෙන තැනට වඩා හුඟක් ඉස්සරහින් බටනන්දේ බට පාස්සන්න සූදානම් කරගෙන ඉන්නවා. ලෝටස් එක මුදල අමාත්‍යාංශ ගාවින් එන පාර, ඔය ස්ටුවර්ට් සහ බර්ගර්කින් තියෙන තැන, FCID එක තියෙන තැන, එතනින් එහා පැත්තට ගියාම මුදලිගේ මාවත, විදේශ කටයුතු අමාත්‍යාංශය ගාවින් යන පාර, චතම් පාර, මේ පාරවල් ඔක්කොම පිටිපස්සෙන් නාවික හමුදා මූලස්ථානයේ පැත්තෙන් තියෙන පාර, විදේශ කටයුතු අමාත්‍යාංශ පැත්තෙන් එන්න පුළුවන් පාරවල්, මේ ඔක්කොම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ ජීවත් වෙනකොට වාහන ආවරණය කරන සීමාවට වඩා හුඟක් ඉස්සරහට පොලිසිය සහ හමුදාව බලමුළු ගන්නලා මේ ජනාධිපතිවරයාගේ බංකරේ තවදුරටත් වලලු
හුඟකින් ශක්තිමත් කරගන්න. පරිධිය විශාල කරගෙන කේන්ද්‍රයට වඩා හුඟා දුරින් ඒ වළල්ල නිර්මාණය කරගන්න මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරමින් සිටිනවා. ආරක්ෂක අංශය වෙනුවෙන් උදපදව් කරමින් ඉන්නවා. දැන් මේක දැක්කම ඔබට සමහරට බයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරපුවාම හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ඊට පස්සේ ඔය බැම්බැට්ටේ ඔක්කොම එකතු කරුවත් 10-12000කට වඩා උතන කැඳව ගන්න බෑ. හමුදාවකට හෝ පොලිසියකට Tamanගේ රාජකාරී කරන්න පුළුවන් උපරිම මහජන විරෝධයක් තිබෙනවා. සාමාන්‍ය පොඩි කලහයක්, පොඩි විරෝධයක් පාලනය කරන්න එහෙම වතුර ටිකක් ගහලා කඳුළු ගෑස් ටිකක් ගහලා එහෙම කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ස්ථාන 6ක් SSP ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ස්ථානගත කරන්නට කටයුතු කර තිබෙනවා. ඒතර එහෙම තමයි මේ වැඩේ යන්නේ. අපි හිතමු මේ 10000ක් විතර ප්ලේස් කරලා තියෙනවා. උද්ඝෝෂකයොත් එනවා 12000ක් විතර. එහෙම නැත්නම් 3000ක් එනවා. පිඹලා එලව ගන්න පුළුවන් නේ. කිසි ගින්නක් නැහැනේ. 25ක් විතර ඇවිල්ලා චතම් ස්ට්‍රීට් එකෙන් ජනාධිපති මන්දිරයට රින් ගන්න හදනකොට හනසු දෙකක් විතර ගත්තරම් ඒ 25 එලවන්න පුළුවන්. හැබැයි ඔබ හිතනවද 25ක් හනසු දෙකක් අරගෙන එලවන්න පුළුවන් වුණාට 25000ක විතර සෙනගක් ආවොත් එහෙම හනසු දෙකක් අරගෙන අහසට වෙඩි තියලා වගේ නිකන් සෙල්ලම් කරලා එලව ගන්න පුළුවන් වෙයි කියලා. මේ කිසි කෙනෙක් එන්නේ ප්‍රචණ්ඩත්වයේ මුදා හැරීම සඳහා නොවන නිසා හමුදාවට හෝ පොලිසියට ඉස්සර වෙලා ප්‍රචණ්ඩත්වයේ මුදා හරින්න බෑ. මේ රටපත් වෙලා තිබෙන තත්වයක් එක්ක අංශු මාත්‍රයක් හරි නීති ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව විශ්වාසයක් ඇදහිල්ලක් එහෙම නැත්නම් ඒ ගැන යම් අදහසක් හරි තියෙනවා නම් අතේ පිච්චේ නැතුව ලෝකෙ වටේ හිඟා කකා ඉන්න වෙලාවේ එක තෙල් කලඳක් නැතුව රට හැමතැනම ඇවිද කීය හරි හොයාගෙන ලෝකෙ කොහෙන් හරි තෙල් ටිකක් ගේන්න උවමනා වෙලා තියෙනකොට සල්ලි සතයක් අතේ නැතුව තඹ දොයිතුවක් අතේ නැතුව අපි මේ රටක් දුවමින් ඉන්න අවස්ථාවේදී ඔය නීතිය ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා මර්ධනය දියත් කරනවා අය කියලා කියන්නේ අපිට යම් ලාභයක් වාසියක් ලබා ගැනීමේ හැකියාව මෙහෙම පරතරයක නම් දැනට තියෙන්නේ. දැනට තියෙන එකම බාධාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙලා වීම නිසා මිනිස්සු උදව් කරන්න කැමති නැති එකනේ. හමුදාව සහ පොලිසිය තම සන්නද්ධ බලය පාවිච්චි කරලා ස්වයංක්‍රීය ගිනියවි පාවිච්චි කරලා තම නිලැඳුම් බලය පාවිච්චි කරලා සිවිල් ජනයා මර්ධනය කරොත් අර ලෝකේ අපිට උදව් කරනවා කියන බලාපොරොත්තුව කැමැත්ත ක්‍රමයෙන් දුරස් වෙනවා. අපි ගෝඨාභයටත් කියන්නේ අපි කමල්ට කියලා වැඩක් නැහැ. මොකද එහෙම සිවිල් විඥානයක් තියෙන මිනිස්සු නෙමෙයි. නන්දි කඩාල්, හන්දි කඩාල්, ගෙවල් කඩාල්, කකුල් කඩාල් එහෙම මේක දිනන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඒතර ඒගොල්ලෝ යම් වෙලාවක එහෙම දිනුවාය කියලා විශ්වාස කරනවා. ඒක තමයි දිනන ක්‍රමය කියලා විශ්වාස කරමින් ඉන්නවා. එතකොට ලක්ෂයක් ආවත් ගහලා එලවන්න පුළුවන් කියන තැන ඉන්නේ. ඒ ලක්ෂයක් ආවත් ගහලා එලවන්න පුළුවන් කියන ඒගොල්ලන්ගේ විශ්වසනීයත්වය ගොඩනගලා තියෙන්නේ. අපිට ලක්ෂයකට උනත් වෙඩි තියන්න තුවක්කු තියෙනවා. අපිට ලක්ෂයකට උනත් වෙඩි තියන්න බුලට් තියෙනවා. අපිට ලක්ෂයකට උනත් වෙඩි තියන්න සොල්දාදුවෝ ඉන්නවා. ඒ සෙල්ලම් කොළඹ කොටුවේ දාන්න පුළුවන්ද කියලා අපි බලාගමු. මේ උද්ඝෝෂණය පිළිබඳව මේ වෙනකොටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, සාක් සංවිධානය ඇතුළු ලෝකේ සියලුම සංවිධාන, දේශපාලන සංවිධාන, රාජතාන්ත්‍රික සංවිධාන, ආර්ථික සංවිධාන, මූල්‍ය සංවිධාන, මානව හිමිකම් සංවිධාන මේ හැමෝම බලාගෙන ඉන්නවා 9 වෙනිදා කොළඹ මොකද වෙන්නේ? ජනතාවද දිනන්නේ? ගෝඨාභයද දිනන්නේ? මෙතන දිනන ක්‍රම දෙකයිනේ තියෙන්නේ. ජනතාව දිනනවා කියලා කියන්නේ ඊටාම සාමකාමී විරෝධයක්, සාමකාමී උද්ඝෝෂණයක්. ඒ බලකිරීම හමුවේ තමන්ට ජනමතයක් නැහැ, තමන්ට ජනප්‍රසාදයක් නැහැ කියලා ජනාධිපතිවරයා පිළි අරගෙන ඉල්ලා අස් වෙලා පෑලදොරෙන් ඔය නාවික හමුදා කඳවුර මූලස්ථානයේ පැත්තෙන් එළියට ගිහිල්ලා ඊට පස්සේ එතනින් ඔය වරාය පැත්තෙන් කොහෙට හරි තොලොංචි වෙලා යන්න පුළුවන්. එහෙම නොගියා කියලා රටින් පලා නොගියා කියලා කවුරුත් ජීවිතයට හානියක් කරන්න යන්නෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරනවා අනිත් හැමෝමත් අපි වගේ ඇති කියලා. අපි ක්‍රූරත්වයට කැමති, අපි අපරාධ මානසිකත්වයකින් පෙළෙන, අපිට අනිත් එකාට ගහන්න මරන්න හිතනකොට අපිට අනිත් එකාවත් ඒ විදිහට පේන්න ගන්න ඕනේ. ඒ නිසා ගෝඨාභයට මිනිස්සු එහෙම පෙනෙන එක සාධාරණයි. මොකද තමන්ගේ මේ ප්‍රමාණයෙන් තමයි මිනිස්සු මනින්නේ. අනික් අයව එහෙම මැරලා තොලොංචි වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉල්ලාස් වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ජාති ජයසූරියට එන්න කියලා ඇක්ටින් ප්‍රෙසිඩන්ට් කෙනෙක් දිවුරුම් දීලා වහාම පාර්ලිමේන්තුවෙන් අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගෙන ඊළඟ දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගෙන යන ගමන් අපිට ලෝකෙත් එක්ක අපි පිස්සා එලෙව්වා. දැන් අපිට උදව් කරන්න කියලා අපිට ලෝකෙත් එක්ක කතා කිරීමේ හැකියාවක් තිබෙනවා. පුරවැසියෝ රාජපක්ෂලා ඉන්න තාක්කල් සල්ලි එවන්නේ නැහැ කියලා විශ්වාස කරගෙන ඉන්න මිනිස්සු, එහෙම පොරොන්දු දීලා තියෙන මිනිස්සුන්ට 10 වෙනිදා 11 වෙනිදා ඉඳන් රටට සල්ලි ගලාගෙන එන්න පටන් ගන්න පුළුවන්. රටේ අලුත් බලාපොරොත්තු
හේතුවක් ඇති කරගන්න පුළුවන්. ඒ තමයි ජනතා ජයග්‍රහණය. ගෝඨාභයගේ ජයග්‍රහණය. ගෝඨාභය රාජපක්ෂට දිනන්න පුළුවන් එකම විදිහ වෙඩ්ඩි තියලා ගහලා මරලා මේක එකක් කරගන්න එක. ප්‍රශ්නේ ඒක කොච්චරක් දුර කරන්නද? 50ක් 100ක් ආවොත් 50ක් 100ම මරලා දානවා කියන්නකො. 1000ක් 2000ක් 5000ක් 10000ක් 20000ක් 50000ක් ලක්ෂයක් එකහමාරක් ඔය ලක්ෂකමාරටම වෙඩි තියන්න. ඒ නිසා තමන්ට අවිබලය තියෙනවා, තමන්ට බුලට් බලය තියෙනවා, තමන්ට සොල්දාදු බලය තියෙනවා කියන එක ජන බලය නැතුව පුද්ගලයෙකුට රාජ්‍ය නායක දුරේ රැඳී සිටින්නට සුදුසුකමක් හෝ පහසුකමක් හෝ වරප්‍රසාදයක් නෙවෙයි. මේක මෝඩ ගෝඨාභය රාජපක්ෂට කියලා දෙන්න. මිනිස්සු මට කොච්චර විරුද්ධ වුණත් අවුලක් නැහැ. හමුදාවේ මෙච්චරයි, පොලිසියේ මෙච්චරයි, නේවි එකේ මෙච්චරයි, එයාර්ෆෝස් මෙච්චරයි, ගම්බට්ටෝ මෙච්චරයි, අරකේ මෙච්චරයි, මේකේ මෙච්චරයි. බැරිම වුණොත් නිස්සංකකින් ඇවන්ගාඩ් එකකින් ටිකක් කිල්ලන ඔක්කොම ටික කරුවත් ගම් මෙච්චරයි වටේ වලල්ලක් හදාගෙන මට සැපේ ඉන්න පුළුවන්. මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච, මහ ජනතාව පිළිගන්නේ නැති, මහ ජනතාව වෙල්කම් කරන්නේ නැති ඒ මතයට සවන් නොදෙන පාලකයෙකුට තව දුරටත් මේ රටේ පවතින්නට බෑ. හමුදාව දාලා බස් දුවන්නද? හමුදාව දාලා කෝච්චි දුවන්නද? හමුදාව දාලා උගන්වන්නද? හමුදාව දාලා ලියුම් බෙදන්නද? හමුදාව දාලා උයන්නද? හමුදාව දාලා අනික හැම එකම කරන්නද? නගර සභාවේ කුණු අදින වැඩේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම දක්වා හමුදාවත් එක්කද කරන්න හිතන් ඉන්නේ? හමුදාවත් එක්ක කරන්න පුළුවන්ද? පොලිසියත් එක්ක කරන්න පුළුවන්ද? ඒ නිසා නිකන් ගොම්පාඩ් දාලා මේ ලෝකෙනුත් හුදකලා රාජ්‍යයක් බවට පත් කරලා රටේ ජනතාවගෙනුත් ප්‍රතික්ෂේපිත රාජ්‍යයක් කරලා මේක හතර මහා අපායක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ගෝඨාභයට කියන්න තියෙන්නේ දිවි ඇති තෙක් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ සෝබා දහමෙන් ඔබට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ සෝබා දහමේ දඬුවම් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සංසාරේ පවතින තාක්කල් පඩිසන් දෙන පාපයක් වෙනවා මේ රට අපායක් කරලා බලය අල්ලගෙන ඉන්න ලෑස්ති වුණොත් එම ඒවට නටන්න ඉන්න එපා. ඒ සෙල්ලම් වලට ලෑස්ති වෙන්න එපා. ජනතාව ඡන්ද දීලා ඔව් ජනාධිපතිකමේ පත් කරුවේ. දැන් රටේ මිනිස්සු එක හඬින් කියනවා ගෙදරපළ කියලා. ජනමතය කියන්නේ ජනමතයට බව ගෝඨාභයට අප මුල සිටම කිව්වා. ආයෙත් කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනබලය කියලා කියන්නේ ජනබලය. ජනමතය කියලා කියන්නේ ජනමතය. තුවක්කු වලට, යුනිෆෝම් වලට, හමුදාකාරීන්ට, බුලට් වලට ඒවා පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ පීඩන සීමාවේ උපරිමය පැන්නොත් එහා පැත්තට මාන්නගෙන ඉන්න තුවක්කු සියල්ල ඔබේ පැත්තට හැරෙන්නත් පුළුවන්. අපි කැමති නෑ ඒ වගේ තත්ත්වයකට පත් වෙනවට. ඒ කියන්නේ ඔබ ඔබේ ශ්‍රමිකයින් දාලා අපේ පැත්තට තුවක්කු දික් කරනවට අපි කැමතිත් නෑ. ඔබේ ශ්‍රමිකයින්ගේ පීඩනය දරා ගන්න බැරුව ඔබේ ශ්‍රමිකයින් ඔබේ පැත්තට තුවක්කුව දික් කරනවට අපි කැමතිත් නෑ. ඒ නිසා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව මේ වැඩේ බේරගමු. වත් අපිට උදව් කරන්න, අපිත් ඔයාලට උදව් කරන්න. නම්බුකාර එක්සිට් එකකට මේ රටේ ජනතාව එහෙම විරුද්ධ වෙන්නේ නැහැ. ඔය මොන කතන්දර කිව්වත් ඔබ ඉල්ලාසලා ගෙදර යනවා මට යන්න දෙන්න කිව්වොත් ඒකට යන්න අවසර දෙනවා. ලිබියාවේ, සුඩානේ, එරිත්‍රියාවේ වගේ බිම දිග ඇදගෙන ගගහා යන්න එහෙම සංස්කෘතියක් අපේ රටේ නැහැ. මම ඉල්ලාසලා යනවා මට වරදක් වුණා සමා වෙන්න මට යන්න දෙන්න කිව්වොත් ඔබ එළියට ඇවිල්ලා කිව්වත් මිනිස්සු දෙපැත්තට වෙලා ඔබට ගෙදර යන්න පාර හදලා දෙනවා. එහෙම වටිනාකම් දන්න පුරවැසියන් ඉන්න රටක් මේක. ඒක ඔයා දන්නේ නැහැ. මොකද ඔයා බලන්නේ අනික හැම එක්කම තියාම ඔයාගේ තිරච්චින මානසිකත් වෙන්නේ. ඔයා වගේ නෙමෙයි රටේ මිනිස්සු. ඒ නිසා ඔයාට යන්න පුළුවන්. ඊටාම නම්බුකාර විදියට යන්න කියලා අපි ආරාධනා කරනවා. සෙනග ප්‍රශ්න. ඊටම පැහැදිලිව මම කලිනුත් කිව්වා නිකන් මේ 7-8000ක් ඇවිල්ලා 10-15000ක් ඇවිල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තියා ඔතන ඉන්න කොස්තාපල් කෙනෙක්වත් එහෙම නැත්නම් ඔය පුද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න පියන් කෙනෙක්වත් එලව ගන්න වෙන්නේ නැහැ මිත්‍රපරුනි. අල්ලපු ගෙදරකත් යනවා, මෙහා පැත්ත ගෙදරකත් යනවා, ඉස්සරහා ගෙදරකත් යනවා. අපේ ගමෙන් 7 දෙනෙක් යනවා. මං නොගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. උන් 7 දෙනා ගිහිල්ලා ආණ්ඩුව පෙරලලයි. හෙට ඉඳන් ලබන ජයග්‍රහණ මාත් සමසේ භුක්ති විඳ ගන්නවා, මාත් බෙදා ගන්නවා. ඒ බබා හුකුම් වලට ලෑස්ති වෙන්න එපා සහෝදර පුරවැසියනි. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් එහා ගෙදර එක ආවද නැතාද ඔබ මේකට සහභාගී වෙන්නම ඕනේ. මම මේ ලස්සන මේක කවි පන්තියක් වගේ එකක් උපුටා දක්වන්නම්. ඒක හරි ලස්සනයි. හරි ආස හිතුණා. මේකේ මේ මුල් හිමිකරුවාට ඒකේ ගෞරවය ලබා දෙමින් මම කැමති ඔබේ දැනගැනීම පිණිස ඒක කියවන්න. මේක Facebook එකේ ෂෙයා වෙච්ච එකක්. මම දන්නා මේකේ මුලින් ලිව්වේ කවුද කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. 9 වෙනිදා පඹය අයලවන්න පාරට බහිනවද ඇහුවම. අනේ හස්බන්ඩ් කැමති නෑ අනේ කඳුළු ගෑස් ගහයිලු. ඇහැට කඳුලක් නොදී හුරුතලයට ඇති කරපු වයිෆ් කෙනෙක්. ළමයින්ට ඉස්කෝලේ නෑනේ. ඉස්කෝලේ දවසක් නම් ඉස්කෝලේ යවලා වරුවකට හරි එන්න තිබ්බා. ගෙදර තනියම තියලා එන්න බෑ. හරියට අපේ වැත්තේ වැට ගහන්න එන්න කිව්වා වගේ අවුරුදු
14 බබාලා දෙන්න වඩාගෙන ඉන්න බවක්. එදාට රෝස්ටර් එකේ මගේ වර්කින් ඩේ මචං. දන්නවනේ නැත්නම් බෙල්ල ගියත් මං එනවා. ටෝස්ටර් එකේ ටෝස්ට් උනත් රෝස්ටර් එකට වැඩ කරන හාදෙක් 4. මේකයි යක්කී ඔතන ලීඩර්ෂිප් එකක් නැහනේ. එහෙම ලීඩර්ෂිප් එකක් නැතුවනේ තේරෙනවනේ. සිප් එකට හුවෙච්ච මල්ලියෙක්. වාහනයට තෙල් නෑනේ දන්නවනේ මේ දවස්වල දරලිපේ ව්‍යාගෙන ලෑස්ති වෙනකොට දවස් ඉවරයි. තෙලුයි ගෑසුයි විදුලියයි බාණ්ඩයි තියෙන දවසක අරගලයට ඉන්න අක්කි බබෙක්. අපි ඔයාලා වගේ මාස් පඩිකාරයෝ නෙවෙයිනේ මිස් එක දවසක් මිස් වුණොත් අපේ ළමයි බඩගින්නේ. එක දවසක් පාරට බැස්සොත් සියල්ල ඩිස්මිස් වෙන දිගටම මිස් නොකර වැඩ කරන මිස්ටර් කෙනෙක්. මෙයාගේ දවස් 5ක් තෙල් පොලිම් වල ඉන්නවා, ගෑස් පොලිමේ දවස් 2ක් ඉන්නවා, බේත් හොයා දවස් ගානේ ෆාමසි වල පීරනවා, පරණ බයිසිකල් හදන්න වින්කල් ගානේ දුවනවා, පොල් කටු අඟුරු ලිපි අඩු වියදමින් හදන්න මල් පෝච්චි කාර් තියාගෙන කිලෝමීටර 4-5 පයින් යනවා. සතුසින් සතුසට දුවදුවා කිලෝව 2 අඩුම කුඩුම එකතු කරනවා. නිවාඩු දාගෙන අලබතල වඤ්ඤොක්ක හිටවනවා. ඒ දවසක් පාරට බහලා ඒ කාල කණ්ඩිකමට එරෙහිව එකතු වෙමු කිව්වම ඒ දවස පාඩු වෙනවලු. අක්කා කොහොමද යන්නේ? පයින්. හරි මාත් වෙනවා. මේ වැඩේට යන්න ඕන එකාට ඌ යනවා. ඌට මේ ප්‍රශ්න මොකුත් නැහැ. පයින්ද යන්නේ? යම් පයින්. මචං ඔකට ඡන්ද දුන්නු වරද නිවැරදි කරන්න ඕනි. යාළුවොත් එක්ක මාත් වෙනවා. නංගි මං කෝකටත් ඇඳුමක් දෙකක් හැම මල්ල දාගෙන එන්නම්. පාරේ උයාගෙන කාල් හරි ඕක එලවලාම එමු. 4 රස්සාව ගහලා ගියත් මං එනවා. යන විදිහට රස්සාව තිබ්බත් ඉන්න බැරි වෙනවා. ඊට කලින් එලවන්න ඕනි. 5 අරගලයට අපිත් එක්ක යන්න නැන්දේ කියලා කියන ළමයි අපි කලින් දවසේ උඹලගේ ගෙදර එනවා. එතකොට උදේම බැස්ස හැකිනේ කියලා මෙහෙම එන උන්ට එන්න ඕන තරම් හේතු තියෙනවා. නොයන උන්ට නොෙන්න ඕන තරම් හේතු තියෙනවා. නොයන උන්ට මේ පණිවිඩේ. දැන් මේ තියෙන දසමනක් හේතු නිදහසට කාරණා වගේම තව කියනවා. මේ ඕක මේ ජෙප්පෝ කරනවානේ. හරි ජෙප්පොත් එක්ක බෑ. ඕකට හිරුනිකා හැමත් එනවා. ඕක හිරුනිකා එක්කත් බෑ. ඕක මේ සජිත්ලාගේ පාටියත් සම්බන්ධයි. ඕක සජිත්ලා එක්කත් බෑ. පෙරෙට්ටෝ ඉන්න උන් නාන්නේ නෑනේ. ඒක පෙරෙට්ටෝ එක්කත් බෑ. එතකොට දැන් ඔහොම අරු හින්දා බෑ, මූ හින්දා බෑ, අරු හින්දා බෑ, බූ හින්දා බෑ කිය එහෙම ඉන්නවනේ. කියන්නේ ඒ සමහරවට ඔබත් ඒ જાතියේ කෙනෙක්. මට දහස් ගාණක් හම්බෙලා තියෙනවා. මේ උන් අරගලයට හරි කැමති. යන්නත් ලෑස්ති. කොඩි අරගෙන ඉස්සරහින් යන්නත් ලෑස්ති. හැබැයි ජෙප්පෝ ඉන්න හින්දා කැමති නෑ. මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති. හිරුනිකා ඕකසම පොලිටිකල් ගේම් එකක් නේ කරන්නේ. යකෝ හිරුනිකා පොලිටිකල් ගේම් එකක් කරනවා නම් හිරුනිකාව ඡන්දෙදි පරද්දලා ගෙදර යවපල්ලා. හිරුනිකා මේ කැම්පේන් කරුවා කියලා පාර්ලිමේන්තුව යන්න බෑනේ හිරුනිකාට. හිරුනිකාට ඡන්ද දෙන්න ඕන මිනිහෙක්. හිරුනිකා මේ වෙලාවේ පොලිටිකල් කැම්පේන් එකක් නම් කරන්නේ ඒ ගෑණිගේ කරේ නැගලා ගිහිල්ලා මේ පිස්සාව එලවලා උඹලා දෙවනුව හිරුනිකාටත් කැමති නැත්නම් හිරුනිකාවත් ගෙදර යවපල්ලා. එච්චරයි කතන්දරේ. උඹලා ජෙප්පන්ට කැමති නැත්නම් මිත්‍රවරුනි මේ වෙලාවේ ජෙප්පෝ නම් මේකට නායකත්වය දෙන්නේ. ජෙප්පෝ මේකේ කාර්යභාරයක් ඉෂ්ට කරනවා නම් ජෙප්පන්ගේ කරේ නැගලා ගිහිල්ලා මේ පිස්සාව එලවලා දෙවනුව උඹලා ජෙප්පන්ට කැමති නැත්නම් අනුර කුමාරගේ ලපේ හින්දා අප්සෙට් නා. අනුර කුමාරගේ තව තියෙනවනේ අප්සෙට් වෙන්න හේතු. දෙවනුව අනුර පරද්දන්න ඕනේ. පළමුව අනුර පරද්දලා දෙවනුව ගෝඨාභය පරද්දන්න. පරණුව පේරටුගාමීන් එලවලා දෙවනුව ගෝඨාභය එලවන්න. පළමුව හිරුනිකා එලවලා දෙවනුව ගෝඨාභය එලවන්න. ගෝඨාභයගේ බල්ලවත් එලව ගන්න හම්බෙන්නේ නැහැ. ගෝඨාභය නෙමේ ඔය එලවන හැටියට. සහ උඹලා කවුරු එක්කද එකතු වෙන්න කැමති එතකොට? උනුත් එපා, මුනුත් එපා, අරුත් එපා, මූත් එපා, මාත් එපා. කවුරු එක්කද උඹලා එකතු වෙන්න කැමති? හරි. දැන් අපිට එකඟතාවයකට එන්න පුළුවන් නේ. අපි පොදුවේ කණ්ඩායමක් හැටියට බල කරලා ඉල්ලලා මොනවා හරි කරලා මේ රටේ ලක්ෂ ගණක් මිනිස්සු එන්න කැමැත්තෙන් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම් සහ මේ පුද්ගලයන් නිසා තමයි එන්න කැමති නැත්තේ. අපි මේකෙන් අයින් වෙමු කියලා කිව්වොත් ජවිපෙත් අයින් වෙයි. පෙරට්ටොත් අයින් වෙයි. ඊට පස්සේ හිරුනිකත් අයින් වෙයි. සජබෙත් අයින් වෙයි. ඉන්න UNP එක නංගේ මේ මහදන මුත්තා අගමැති වුණාට පස්සේ උන් ඔක්කොම ටික ආකුලගෙන ගියා යන්න. ඔක්කොම ටික අයින් වෙයි. ඒ මිලියන ගාණක් ඇවිල්ලා ඒ නායකත්වය අරගෙන වැඩ කරන්නකෝ. මෙච්චර කල් තිබ්බා එන්න තිබ්බනේ. ස්වාධීන හරි මොක්කුන්ට හරි එහෙම ඇවිල්ලා මේ අරගලය කරන්න තිබ්බනේ. මිත්‍රවරුනි අපි කොහොමත් ස්වභාවිකවම ජාතියක් හැටියට එකතු වෙනවට වඩා බෙදෙන්න පට්ට හේතු හොයන ජාතියක්. අපි මුලින්ම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වගේ අර ලොකු එකෙන් බෙදා ගන්නවා. ඒකේ සිංහල වගේ වට බෙදාගත්තට පස්සේ සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි එහෙම ආයෙ බෙදා ගන්නවා. සිංහල බෞද්ධකට ආවට පස්සේ කුල වශයෙන් බෙදා ගන්නවා. එක ගොවිගම, එක රදල, එක කරාව, එක පදු, එක රොඩි, එක බෙරව බෙදා ගන්නවා. එහෙම බෙදාගත්තට පස්සේ ඊට පස්සේ එක උඩරට බුදු ගොවි, මේක පහතරට, උඩරට අරකේ පහතරට මේක කියලා අපි ආයෙ බෙදා ගන්නවා. එහෙම බෙදාගෙන ගිහිල්ලා අන්තිමට ගේ ඇතුළට ඇවිල්ලා ගෑණීටයි මිනිහටයි බෙදෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. ඉතිහාසෙ පුරා
අපිට බෙදෙන්න ඕන තරම් හේතු තිබ්බා. අපි ඕන තරම් බෙදිලා තියෙනවා. මින් මතු කිසි දවසක මේ රටේ පොදු වැඩක් වෙනුවෙන් උඹලා එකතු නොවුනට කමක් නැහැ. ඊට පස්සේ අනාගතයේදී මේ රටේ බෙදෙන්න හරි එකතු වෙන්න හරි රටක් ඉතුරු වෙන්න ඕන නම් මේ නිශ්චිත මොහොතේ ඊටාම පැහැදිලිව ආදරෙන් මතක් කරන්නේ මිත්‍රවරුනි මේ වෙලාවේ නම් එකතු වෙන්නම ඕනේ. මේ වෙලාවේ පද්දයි රොඩියයි බෙරවයි ගොවිගම එකයි රදලයයි කරාව එකයි ඔක්කොම උන් ටික එක පෙළට හිට ගන්න ඕනේ. ඊළඟ මොහොතේ ඔය බෙදීම් ටික පවත්වාගෙන යන්න හරි ඔය බෙදිලා එක එකාට ඇඟිල්ල දික් කරගෙන ඔය කුල ටික බෙදාගෙන ජීවත් වෙන්න ඕන නම් හෙටින් පස්සේ රටක් ඕන නම් ඒ කුල බෙදීමේ ආතල් එක අරගෙන ජීවත් වෙන්න රටක් ඕන නම් මේ මොහොතේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම එකටම තම තමන්ගේ ආගම් ටික අදහගෙන තම තමන්ගේ ජාති ටික අදහගෙන ඕන්නම් යන කොටා ගන්න හරි බැන ගන්න හරි මොනවා හරි මගුලක් කර කර අනාගතේ ජීවත් වෙන්න ඕන නම් මේ නිශ්චිත මොහොතේ මේ රට බේර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කුල හැටියට බෙදිලා ජීවත් වෙන්නවත් රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපිට ජාති හැටියට බෙදිලා ජීවත් වෙන්නවත් රටක් හම්බෙන්නේ නැහැ. බෙදීම නම් ඔබේ ප්‍රබෝධය. බෙදී සිටීම නම් ඔබේ ආතල් එක. ඒ ආතල් එක ගන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිශ්චිත මොහොතේ ඔය සියලු ભેද බින්නතා අමතක කරලා එකතුනේ නැත්තම් කවුරුවත් එකතු වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කාගේවත් කොඩියක් පස්සේ යන්න ඕනේ නැහැ. අනුර කුමාරගේ JP කොඩිය පස්සේ යන්න එපා. සජබෙබ් කොඩි පස්සේ යන්නත් එපා. වෙන කාගේවත් කොඩි පස්සේ යන්න එපා. තමන්ට කොඩියක් මහ ගන්න. දවසක් තියෙනවනේ. තමන්ගේ මූණ දාලා කොඩියක් මහ ගන්න සටන් පාටයක් එක්ක. ඒ කොඩිය උස්සගෙන තමන්ගේ නායකයා තමන් වෙලා මේ අරගලේ පාගමනට සම්බන්ධ වෙන්න. ඒ ජයග්‍රහණේ සම පංගුකාරයෙක් බවට පත් වෙන්න පාරට බැහැලා එන්න. නිදහසට කාරණා කිය ඊළඟ එකට එනවා. ලබන පාර කරමු. එහෙම නැත්නම් ඔය කෙරුවට හරියන්නේ නැහැ. බෝ කයන්නේ නැහැ. එහෙම මේ ගෙවල් වලට වෙලා Facebook එකේ ස්ටේටස් දාදා හිටියා කියලා. එහෙම නැත්නම් මේ අල්ලපු ගෙදර උන් එක්ක බැන බැන හිටියා කියලා ගෝඨාභය රාජපක්ෂට පයිසකට දැනෙන්නේ නැහැ. යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ ත්‍රාඩයක්, තක්කඩියෙක්, මූසලෙක්, පිස්සෙක්. දේශපාලනිකව. එතකොට එහෙම උන් මේ බොරිස් ජොන්සන්ලා එලවන විදිහට රිචඩ් නික්සන්ලා එලවනවා වගේ නිකන් ටේබල් එකක ඉඳගෙන හරි ලස්සනට ගෝඨාභය එහා පැත්තේ ඉන්නවා. අපි මේ පැත්තේ ඉන්නවා. අපි ගිහින් කියනවා Your Excellency ඔයා මෙන්න මේ වැරදි ටික කරලා තියෙනවා. ඔයා මේ අඩුපාඩු ටික කරලා දෙනවා. ලැජ්ජයි නැද්ද ජනාධිපතිකම කරන්න? දැන් ගියා නම් හොඳයි නේද? අරු බිම බලා ගන්නවා. කෝට් එක ගලවනවා. අර පදක්කන් ටික ගලවලා පැත්තකින් තියලා නම්බුකාර විදිහට ඉල්ලාස්වීමක් ලියලා අයින් වෙලා යනවා. ඒවා කරනවා වැදගත් මිනිස්සු. මේ පෙරේතයෝ එළවන වෙන විදිහක් තියෙනවා. ඒ නිසා මිනිස්සු රාජ්‍ය නායකකම් කරන රටවල් වල ඒ රාජ්‍ය නායකයෝ එළවෙන පිළිවෙලට පෙරේතයෝ එළවන්න බෑ. පෙරේතයෝ එළවන්න කට්ටඩි ඕන. බලි තොවිල් ටිකක් මහන්සි වෙන්න ඕනේ. එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් චෝදනාවක් කරලා ඒ චෝදනාව ඔප්පු කරලා ගෙදර යවන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ රටක ත්‍රාඩයෙක්ව ගෙදර යවන්න ලියුම් කොළ භාගකින් යවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒවා සුම්මා මිත්‍රවරුනි. ඒ නිසා අපි මේ සටන් කරමින් ඉන්න ඉතිහාසයේ දරුණුම බල පෙරේතයා එක්ක ඉතිහාස ජනාධිපතිවරයෙක් ගත්තම වැඩිම බලතල සංඛ්‍යාවක් Tamanගේ අනසකටත්පත් කරගත්ත රාජ්‍ය නායකයා එක්ක බලයට පෙරේතෙකා එහෙම ලේසියෙන් අතාරින්නේ නැහැ. ඓතිහාසික බල පෙරේතෙක්. ඒ නිසා එලවන්න ඕනේ. එලවන්න ඕනේ විතරක් නෙමෙයි අගරු කොට දුරෙන් පහ කරන්න ඕනේ. මේ රටේ කිසි තැනක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරපු බවක්වත් සඳහන් නොවන විදිහට. හරියට ගෝඨාභය රාජපක්ෂ සරත් ෆොන්සේකා හමුදාවෙන් අයින් කෙරුවා වගේ මේ ගෝඨාභය රාජපක්ෂ මේ දේශපාලන ඉතිහාසයෙන් අතුගාලා දාන්න ඕනේ. මේ කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව ලෝකේ විවිධ තැන්වල උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. පැරිස් නගරයේ 9 වෙනිදා හවස 4ට රිපබ්ලික් චතුරාශ්‍රයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ඔබට මේ ප්‍රධාන නගරවලට ගිහිල්ලා මේවට සහභාගී වෙන්න පුළුවන්. මේ මෙල්බර්න් වල ඉඳන් පුළුවන් ද බං ගෝඨාභය එලවන්න වගේ එකක් හිතනව නේද? මෙල්බර්න් වල ඉඳන් ගෝඨාභයට කනට ගහලා එලවන්න අමාරුයි. අතදිග මදිනේ. හැබැයි ජාත්‍යන්තරයෙන් එන ප්‍රෙෂර් එක විවිධ රාජ්‍යයන් මේ ත්‍රාඩයා පිළිබඳව දැනුවත් කිරීම සහ මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයින් මේ මූසලයට කැමති නැති බව ඇඟවීම මේ ලංකාවේ කොළඹ කරන සටන දිරිගැන්වීම පිණිස උදව්වක්. මම එහෙම ජාත්‍යන්තර උද්ඝෝෂණ කීපයක් කියන්නම්. හොලන්ඩ් පාක් සරයේදී පැවැත්වීමට නියමිතයි කැනඩාවේදී, ඒ වගේම ස්විට්සර්ලන්තයේ සූරිච් වලදී පැවැත්වෙනවා, ජර්මනියේ බර්ලින් නගරයේදී, ඊට පස්සේ ඩෙන්මාර්කේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් ස්ක්වෑර්හිදීත්, ප්‍රංශයේ රිපබ්ලික් චතුරාශ්‍රය සහ ඕස්ට්‍රේලියාවේ ස්ටේට් ලයිබ්‍රරි වික්ටෝරියා කියන ස්ථානයේදීත් පැවැත්වෙනවා. තව ඒවා තියෙනවා නම් මේකේ කමෙන්ට්ස් හැටියට දාන්න. ඒ හැම එකකටම සහභාගී වෙන්න. මේ මැච් එක ජූලි 9 දිනන්නම ඕනේ.
කිරිබත උයන්න, ඒ කිරිබත රසට කන්න, ඒ කිරිබත සතුටෙන් කන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සිංහාසනෙන් බස්සවලා ගෙදර යන්නම ඕනේ. ඒ නිසා රතිඤ්ඤයි හාලුයි විතරක් ලෑස්ති කරගත්තට මදි. ඔබේ පුද්ගල සහභාගීත්වයේ බලය මේ අරගලය වෙනුවෙන් ලබා දෙන්න. මේ සටන දිනන්නම ඕනේ සටනක්. ඒ මාතෘභූමියේ අනාගතය වෙනුවෙන්. උපන් දරු මුණුපුරන්ගේ අනාගතය වෙනුවෙන්. බඩදරු අම්මා කෙනෙක් පාස්පෝර්ට් පොලිමේ ඉන්නකොට දරුවෙක් හම්බෙලා ඒ දරුවා එතනම මැරෙනවා කියලා කියන්නේ ඒ සාපෙම මදිද, ඒ කම්පණයම මදිද මේ පෙරේතයා වෙලවලා දාන්න. ඉතිහාසයේ ජනාධිපතිවරු, රාජ්‍ය නායකයෝ රටවල් වලට අඩුපාඩු කරා, වැරදි කරා, විවිධ දූෂණ දුර්වලතම් කරා. හැබැයි මේසා විශාල හානියක් එකවර එක මිනිසෙකු විසින් කරපු මෑත ඉතිහාසයක් නෑ. ඒ පිස්සා වෙලවන්න හදනකොට තමයි හමුදාව, පොලිසිය, කබල්ලා එකතු වෙලා මේ ඉතිහාසයේ යොදපු දැවැන්තම හමුදා බලය කොළඹට යොදවලා මේකව රැක ගන්න හදන්නේ. හමුදාවේ සහ පොලිසියේ ඉන්න යාළුවන්ගෙන්, සහෝදරයින්ගෙන්, මල්ලිලාගෙන්, නංගිලාගෙන්, ලොකු ලොකු තරු ගාන අයගෙන් හැමෝගෙම අහන්න තියෙන්නේ. ඇයි බං බල මුව රකින්නේ? මං කියන්නේ හේතු පහක් නෙමෙයි. හේතු දෙකක් කියපන්. ගෝඨාභයව රැක ගන්න ඕනේ. මෙන්න මේ නිසා. හේතු දෙකක්. නෑ නේද ලියාගන්න. නිකන් බරට තියා නිකන් සැහැල්ලුවට ඒ කියන්නේ මූ ඒ ආතල් බඩුවා අප්පා. ඒ කියන්නේ මූ ආතල් විතරක් දිදී හිටියනම් මූ තියාගත්තර කමන්නේ මුගෙන් ආතල් එකක් හරි ගන්න. පෝලිං වල මිනිස්සු මරණ එක ආතල් එකක් නෙමෙයි. පෝලිං වල මිනිස්සු දුක් විඳින එක ආතල් එකක් නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික නැති වෙන එක ආතල් එකක් නෙමෙයි. ඒ නිසා ඒවා ඌට ආතල් වුණාට ඒවා අපිට ආතල් නෑ. ඒ නිසා මූ එලවන්න ඕනේ. වෙන මොනවද තියෙන හේතු? ඌ යුද්ධ නෙමෙයි, ඔකට හන්දිය වලියක් දිනා ගන්න බෑ. එක අය එකතු වෙලා කරගත් එකක අවසානයේ අයියා ජනාධිපති වෙලා හිටියනම් අපේ මගේ අයියා ජනාධිපති වෙලා හිටියනම් මට මොනවද ඉල්ල ගන්න බැරි. ඒතර ඒ තියෙන මොකක් හරි සාර්ථකම එකක ගිහිල්ලා කලපදියම් වෙලා ඒකේ ක්‍රෙඩිට් එක මන් දාගෙන මන් තමයි කෙරුවේ කියලා කී හිටියා. මට තනියම කරන්න දුන්නාට පස්සේ මම තමයි හොඳටම කෙරුවේ කියලා බලාගත්තනේ. ඊට පස්සේ තව මොනවද හේතු තියෙන්නේ? මු තියාගන්න. හොරකම් කරලා නැහැ. අම්මගේ තාත්තගේ මේ සොහන හදන්න හොරකම් කරලා නඩු ගිහිල්ලා ඊට පස්සේ ජනාධිපති වෙච්ච නිසා නඩුව බහා තියලා නිදහස් කරලා තියලා එතකොට මොකද්ද වෙන්නේ? ජනාධිපති වුණාට පස්සේ හොරකම් කරුවේ නැද්ද? ජනාධිපති වුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ පිට පොකට් ගැහුවේ නැහැ. එක එකට හම්බ කරගන්න දීලා ඒ වගේ කමිෂන් අරගෙන කොරෝනාවද මොන මගුල වුණා මොකෙක් හරි ජාවාරම්කාරයෙක් පෝසත් වුණානේ. ඒවා මේ ජාවාරම්කාරයෝ විතරක් සල්ලි ටික සාක්කුවේ දාගෙන ගෙදර ගියා කියලාද හිතන් ඉන්නේ? සීනි බදු වංචාව, සුදු ලුණු වංචාව, ඇන්ටිජන් අරවා මේවා රටේ නැති ඒවා කීයක්ද? හරි. ඒකත් අහකට. තව නිහතමානීද? කවුද? නෝනා. ඉතින් නෝනාව ජනාධිපති කරගන්න බෑ. නෝනා නිහතමානී නා. මං හන්නේ මුව ජනාධිපතිකමේ තියාගන්න කරුණු පහක් නෑනේ ලියාගන්න. තියා දෙකක් නෑනේ ලියාගන්න සාධාරණ හේතුවක්. මං පොලිසියනුයි හමුදාවෙනුයි අහන්නේ. උඹලට පිස්සුද බං මුව රකින්න? මොකද්ද මේකේ තේරුම? විකුම් ලියනගේට සාධාරණ හේතුවක් තියෙනවා. එයා හමුදාපති කරපු හින්දා. කබල් ගුණරත්නද කවුද අර ඉන්න එක්කෙනාට හේතුවක් තියෙනවා. එයාට ආරක්ෂක මාත්‍යාංශ ලේකම්කම දුන්න හින්දා. ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා Tamanට පුද්ගලික ජයග්‍රහණ ගෝඨාභය රාජපක්ෂෙන්ද හම්බෙච්ච. උඹලට මොනවද හම්බුනේ? බැරක්කට වෙලා ගෝඨාභය රැක ඉන්නකොට ගෙදරින් කෝල් එක දෙන විවාහක භාර්යාව ගෙදර ගෑණි කෝල් කරලා අද ගෑස් පොලිමේ මෙච්චරයි, පොඩි එකාට කිරිපිටි ටිකක් නැහැ, අර බඩුව මෙච්චරයි, මේ බඩුව මෙච්චරයි කිය කෝල් දෙන එක ඒක කනට ප්‍රිය පණිවිඩයක්ද? ඒ ප්‍රිය පණිවිඩේ උපද්දවා දීමේ හේතුව නිසාද ගෝඨාභය රාජපක්ෂව රකින්නේ ඔය T50 බෙල් එල්ලගෙන? පොලිස් යුනිෆෝම් රෙදි ටික හම්බුණාද? ළමයි කොච්චර දුක් විඳිනවද? ඩියුටියක් යන්න වාහනයක් තියෙනවද? නේද? ඇයි මූරක් මොකක්ද හේතුව? මං කියන්නේ කාට හරි සාධාරණ හේතු පහක් කියන්න පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ මොනවා වුණත් මචං මූ මෙන්න මේ ක්වොලිටිස් තියෙන එකෙක් පහක් කියන්න. හෙට උදේ මම තනියම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නවා. පහක් කියන්න පුළුවන් නම් කාට හරි පහක් මුව ජනාධිපතිකමේ තියාගන්න මෙන්න මේ කරුණු පහ නිසා හොඳයි කියලා. මම ආයෙත් පොලිසියෙන් හමුදාවෙන් අහන්නේ ඇයි බං උඹලා මුව රකින්නේ? මොකද්ද මුව රකින්න තියෙන සාධාරණ හේතුව?
සෙනසුරාදා උඹලගේ ගෙවල් වල මිනිස්සු, උඹලගේ ගම් වල මිනිස්සු, උඹලත් එක්ක එකට ඉස්කෝලේ ගිය කාපු බීපු එවුන් එනවා ජනාධිපතිව හම්බෙන්න. පිළිසඳරට. එයාට යන්න කියන්න. පුළුවන් නම් උඹලා එක්ක එකට ඉස්කෝලේ ගිය උන්ට වෙඩි තියපල්ලා. උඹලා ගෙවල් වල ගම් වල උන්ට වෙඩි තියපල්ලා. උඹලත් එක්ක එකට හුස්ම ගත්තේ උන්ට වෙඩි තියපල්ලා. උඹලට පඩි ගෙවනේ උන්ට, උඹලට යුනිෆෝම් එක කරන් දෙනේ උන්ට, උඹලගේ බත් පැකට් එක කරන් දෙනේ උන්ට, උඹලගේ ඕටි බට අරවා මේවා ගෙවන උන්ට, උඹලා යන වාහනේට තෙල් ටිකක් ගහන උන්ට, උඹලා නිවාඩු ගියාම උඹලත් එක්ක එකට අඩියක් ගහනේ උන්ට වෙඩි තියපල්ලා. වෙඩි තියලා මහා අනර්ග වස්තුවක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ රැකගනින්න. උඹලට ගෝඨාභය හැමදේම කරලා දෙයි ඊට පස්සේ. ගිහින් එන්නම්. අපි හෙටත් හම්බෙයි සමහර විට. කොහොම හරි අපි ආය දවසක හම්බෙමු. ගිහින් එන්නම්.